ඉත්තිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉත්තිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචර හොඳයි අපි ආරම්භ කරමු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා තිලෝවග බුදු පියා දෙසුබන අසන්නට අවසර තියෙනවා දෙවිඳුනි වඩින්නට කාලය එළඹ ඇත බුදුබණ කියන්නට දෙවියොත් වඩිවාං අද බණ අසන්නට දෙවියොත් වඩිවාං අද බණ අසන්නට අපි හැමෝම එකට කියමු බුදු සරණ වේවා සාන්දහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා
සාදු සාදු සාදු. සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, අද බක් මාසේ පුර පසළොස්වක පොහෝ දිනය. අපි හැම කෙනෙකුගේම ජීවිත දවසින් දවස වේගයෙන් ගෙවි ගෙවි යද්දී අපිට නිර්වාණගාමී මාර්ගය පිළිබඳව ටිකක් විවේක බුද්ධියෙන් කතාබස් කරන්නට ලැබෙන වටිනාම දවස තමයි මේ පුර පසළොස්වක පොහෝ දිනය. ඒ නිසා පින්වතුනි, මා නිරන්තරයෙන් උත්සාහවත් වෙනවා මේ පුර පසළොස්වක පොහෝ දවසේදී ඔබත් සමග අපේ ලෞකිකමය ජීවිතයේ සාර්ථකත්වය පිණිස, දියුණුව පිණිස අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට කටයුතු කරගන්නට කීවේ කොයි ආකාරයෙන්ද? ඒ ලෞකික ජීවිතයේ අවශ්‍ය කරන යහපත් මඟ විවෘත කරගන්න නම් අපි මොන මොන විදිහේ අංගවලින් සමන්විය යුතුයිද කියලා අපේ භාග්‍යවතුන් වහන්සේ, අපේ ශාස්ත්‍රූන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා ඒ ලෞකික දිවිපෙවතේ අර්ථවත් භාවය පිණිසත් එපමණකින් නොනවති සම්බුද්ධ ශාසනය ලෝකෝත්තර ඉලක්කයක් උදෙසා විහිදිච්ච උත්තරීතරම ශාසනයක්. සුළු සුළු වූ පාප ධර්ම ටිකක් නවත්වා සුළු සුළුවට කුසල ධර්ම ටිකක් උපද්දවලා තරමක හිතේ පිරිසිදු භාවයක් ගොඩනගාගෙන අපි දැන් හරි කියන්න නෙමෙයි අපේ බුද්ධ ශාසනය අනුශාසනා කරලා තියෙන්නේ. එය ਸਰව සම්පූර්ණයෙන්ම එම ක්‍රියාකාරකම් තුන අප විසින් පරිපූර්ණ කළ යුතුයි. ඒ නිසා තමයි මේ අනුශාසනාවට මේ මුලටම සබ්බ කියලා යොදලා තිබෙන්නේ. එතකොට පාපස්සාකරණය හෙවත් පාපයන් නොකර සිටීම සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්න ඕන. සියලු ආකාරයෙන්ම වෙන්න ඕන. ඒ නිසා සබ්බ පාපස්සාකරණ. ඒ වගේම කුසල් ඉපදවීම සියලු ආකාරයේ හැම කුසලයක්ම ඉපදින්න ඕන. ලෝකෝත්තර වශයෙන් උපදින සියලු කුසල ධර්මත් උපදින්න ඕන. ඒ නිසා තමයි ඒකේ සබ්බ කියන වචනේ ඒටත් ගැලපෙන්න ඕන. පාපස්සකරණයට විතරක් නෙමෙයි සබ්බ කියන එක අදාළ වෙන්නේ. සබ්බ කුසලස් උපසම්පදා. ඒ වගේම සකීය චිත්තය පාරිශුද්ධත්වයට පත් කිරීම. දැන් සමහර අයට හිතනවා මේ දපණම් කියනකොට দমনය කිරීමක්, දපණය කිරීමක්. නෑ, එතන කියන්නේ දපණම් කියලා වචනයක් නෙවෙයි, පරියෝදපණම්. පරියෝදපණම් කියලා කියන්නේ පාරිශුද්ධත්වයට පත් කිරීම, පිරිසිදු කිරීම. කුමක්ද? සකීය චිත්තය පාරිශුද්ධ කිරීම. සචිත්ත, සචිත්ත කියලා කියන්නේ සකීය චිත්තය පාරිශුද්ධත්වයට පත් කිරීම. ඒකත් ටිකක් හිත පිරිසිදු කරගෙන ඉන්න කියලා නෙවෙයි කියන්නේ. ਸਰව සම්පූර්ණයෙන්ම චිත්ත පාරිශුද්ධියට පත් වෙන්න ඕනේ. එහෙනම් ඒකටත් අයිති යේ සබ්බ කියන එක. එතකොට සබ්බ පාපස්ස අකරණං, සබ්බ පාපස්ස අකරණම් විතරක් නෙමෙයි, සබ්බ කුසලස්ස උපසම්පදා. ඒ විතරක් නෙමෙයි, සබ්බ කියන එක සචිත්ත පරියෝදපණං කියන එකටත්
අදාළයි. ඒ වගේ තැන්වලදී මේ pāli භාෂාවේ තියෙනවා මුලින්ම ඒ පදය සඳහන් කරලා එතනින් පස්සේ ගාථා ටික ඉතුරුවා සියල්ලම කියනවා. ඒ සියල්ලටම අදාළ දෙයක් එහෙම දක්වන ස්වභාවයක් මේ pāli භාෂාවේ තියෙනවා. දැන් ඔබ උදාහරණයකට ගන්නකෝ. ඉතිපිසෝ භගවා. ඉතිපිසෝ භගවා කියලා ඊට පස්සේ අරහං කිව්වා. සම්මා සම්බුද්ධ කිව්වා. සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති කියලා යනවා. එතකොට දැන් අපිට හිතෙන්නේ නම් ඉතිපිසෝ භගවා කියලා කීවේ අරහං කියන එකත් එක්ක විතරයි කියලා. ඔව් කිව්වේ එහෙම විතරයි. නමුත් මේ pāli භාෂාවේ ඉතිරි පදවලටත් ගලපා ගැනීම පිණිසයි ඒ පද ටික තියෙන්නේ මුලින්ම. එහෙනම් ඉතිපිසෝ භගවා එක තව විදිහකින් කිව්වොත් සෝ භගවා ඉතිපි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතිපි කියන්නේ මෙන්න මේ ආකාර වලින් අරහං වෙනසේක. ඒ වගේම ඉතිපිසෝ භගවා එහෙම නැත්නම් සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ. ඒ වගේම ඉතිපිසෝ භගවා විජ්ජාචරණ සම්පන්නෝ. මම මේවා විස්තර කරන්න දෙමේ පිටුටි මගේ මේ අද දවසේ දේශනාව ඒක නෙවෙයි, බුදු ගුණ ගැන කතා කරන එක නෙවෙයි. ඒ බුදු ගුණය කොතරම්ද කියලා අදහ ගන්නවත් බැරි තරම් ගැඹුරු බුදු ගුණයක් තියෙන බව තේරුම් යන ධර්මයක් අපි ඉගෙන ගන්නයි හදන්නේ අද. ඒ නිසා මේ මට මෙතනදි පෙන්වන්න ඕන උනේ ඒ pāli භාෂාවේ ඒ සියල්ල සම්පූර්ණයෙන් නියෝජනය කරමින් තමයි මුල් පදයේ දේශනා වෙන්නේ සමහර තැන්වල. ඒ විදිහට සබ්බ පාපස්ස අකරණං කියලා සබ්බ කියන එක මුලට තිබ්බහම ඉතිරි පද ටිකටත් අපි ගලප ගන්න ඕනේ. එතකොට මේ සියල්ල සිදු කරන්නට අපිට තියෙන අවස්ථාව තමයි මේ මනුස්ස ජීවිතයක් ලැබුණු උත්තරීතර මොහොත. අපි මේ ගෙවා දමමින් සිටින්නේ විවිධ අර්බුදයන් තුලට මුහුණ දෙමින් විවිධ හැලහැප්පිලි වලට මුහුණ දෙමින් අපි මේ ගෙවා දමමින් සිටින්නේ ඒ උත්තරීතර මනුෂ්‍යාත්ම භාවය නේද පින්වතුනි. එනිසා අද මොන විදිහේ වාතාවරණයන් තිබුණත් පසුගිය කාල පරිච්ඡේදයේ මොන විදිහේ වුණත් දැන් අද දවස කොතරම් කොයි විදිහට කොහොම වුණත් හෙට දවස කොයි විදිහට වෙනවද කියන එක ඔබවත් මමවත් හරියට දන්නේ නැහැ. ඒ සඳහා එක දෙයක් පැහැදිලිව කිව හැකි. අපි සමස්ත වර්ගයා කොතරම් දුරට ධර්මානුකූල ප්‍රවේශයක සිටිනවද? ඒ අනුව අපේ අනාගතය වෙනස් වෙනවා. කොතරම් දුරට අධර්මානුකූල පිළිවෙතක වාසය කරනවද? ඒ අනුව අපේ අනාගතය සැකසෙනවා. මෙතුවක් වූයේද අද වර්තමානයේ සිදුවෙමින් තිබෙන්නේද? මතු අනාගතයට සිද්ධ වෙන්නේද? සමස්ත ප්‍රජාවගේ සමස්ත වර්ගයාගේ ධර්මානුකූල භාවය අනුව පරිසරය සැකසීලා ඉන එක. අධර්මානුකූල භාවය කොතෙක්ද ඒ අනුව පරිසරය සැකසීලා ඉන එක. ඒ නිසා මේකෙදි සමස්ත රටවැසියාම රාජ්‍යයේ රජතුමා මූලික කරගෙන සමස්ත රටවැසියා තුළම තියෙන ධර්මානුකූල භාවයයි ඒ දේශදීප ආදී දේවල් වල යහපතට හේතු වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා රාජා භවතු ධම්මිකෝ. එතකොට රාජා භවතු ධම්මිකෝ කිව්වහම රාජ්‍යයේ නායකයා විතරක් ධාර්මික වෙලා අනිත් මිනිස්සු පිස්සු නටන තැනකටපත් වෙලා නා. පොයි දවසෙත් බණක් අහනවා වෙනුවට
YouTube වල යන රාගයේ අවුස්සන, දේශයේ අවුස්සන, මුලාවේ ගිල්වා දමන විකට ඒ වගේම අනිකුත් විවිධ වූ දේවල් එක්කලා නම් කාලය ගත කරන්න මේ උතුම් පොහෝ දවසකත් බණපදයක් අහන එකෙන් ඈත් වෙනවා නම් එතකොට රාජ්‍යතුමා රාජ්‍යපාලකයා විතරක් ධාර්මික කරවන්න දැඟලුවට වැඩක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න පිටුතුනි සමස්ත වර්ගයාගේ අධර්මානුකූල භාවය තුල රාජ්‍යපාලකයාද ඊට ගැළපෙන අයුරින් සැකසීලා ඇවිල්ලා අයහපතට හේතු වෙන්න කටයුතු වෙයි. ඒ වගේම මිනිසුන්ගේ ධර්මානුකූල භාවය තුල ඒ බුරු ප්‍රදර්ශනයකට නොගොස් අවංක ධර්මානුකූල භාවය තුල ක්‍රියාත්මක වෙයි නම් ඒ යුගය ඒ මිනිසුන්ගේ පින්බර යුගයේදී පහළ වෙන්නා වූ පාලකයන් තුලද ධර්මානුකූල භාවය උපදිනවා. ඔබ හොඳට විශ්වාස කරන මිනිස්සු පින්වන්ත වෙන කාලෙට ලෝකේ පහළ වෙනවා සක්විති රජවරු. ධර්මයෙන්මයි පාලනය කරන්නේ. පැහැදිලිද? ඒ මිනිස්සුන්ගේ පින්වන්ත යුග සමස්තයක් හැටියට හැම කෙනාම පිනට නැඹුරු වෙලා, පින විතරක් නෙවෙයි ජීවිත අවබෝධයට නැඹුරු වෙලා, දැහැමි බවට නැඹුරු වෙලා කටයුතු කළ යුතුයි. පිනට විතරක් නැඹුරු වෙනවා කියන දේ තුල පින් රේස් එකක්ම නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ජීවිතයේ අවබෝධ වෙන දහමක් එක්ක දැහැමිව ජීවත් වෙන විදිය. ඒ නිසා අපිට ලැබිච්ච මේ මොහොත කිසි කෙනෙකුට බාහිරට ඇඟිලි දික් කරන්න යනවා වෙනුවට අපි පැත්තට හැරිලා මේ උතුම් පොහෝ දවසේ අපිට වාග්යවත් බුදු පියාණන් වහන්සේගෙන් ලැබිච්ච උතුම්ම දායාදය ධර්මයට දායාද වෙලා නොයෙකුත් ලැබෙන්නා වූ ආමිසයන්ට දායාද වෙන්න එපා කිව්ව බුදුරජාණන් වහන්සේ. භික්ෂුන් වහන්සේලාට ඒ කියන්නේ තරුණ භික්ෂුන් වහන්සේලා නැත්නම් නවක භික්ෂුන් වහන්සේලාටත් පැරණි භික්ෂුන් වහන්සේලාටත් ඒ හැමෝටම පොදුවේ දේශනා කරේ සනාතා භික්කවේ විහෙරත මා අනාතා. මහණෙනි සනාතන පිළිසරණක් සහිතව වාසය කරන්න. අනාථ වෙන්න එපා. ආමිසයට දායාද නොවව්. ඒ වෙනුවට ධර්මයේ දායාද කරගෙන වාසය කරන්න. එහෙනම් අපේ ශාස්ත්‍රූන් වහන්සේගෙන්, අපේ බුදු පියාණන් වහන්සේගෙන්, අපේ බුදු මෑණියන් වහන්සේගෙන් අපිට හිමි වූ දායාදේ තමයි මේ උතුම් ධර්මස්කන්ධය. එහි තමයි ලෞකික ජීවිතය සාර්ථක කරන මඟ පැහැදිලිව තියෙන්නේ. ඒ තුල තමයි තියෙන්නේ ලෝකෝත්තර ජීවිතය අර්ථවත් කරගෙන ලෝකෝත්තර මඟ පරිපූර්ණ කරගෙන යන ක්‍රමයේ තියෙන්නේ ඒ ධර්මයේ තුල. මේ ලෝකේ යන් කිසිදු ශාස්ත්‍රූවරයෙක් ඒ හා සම්බන්ධයෙන් පිළිතුරු දීලා නැහැ ලෝකෝත්තර ධර්මයක් වඩන ආකාරයක් ගැන. ලෞකික වශයෙන් වටිනා අදහස් කියා නැතුව නෙවෙයි. ඒනට මේ දෙකම සංකලනය කරගෙන ඒකාබද්ධ මේක වඩන්න පුළුවන් මගක් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසා පින්වතුනි අපි අපේ දේශනාවට යොමු වෙමු. අපි දැන් පොහෝ දින ගණනාවක් තිස්සේ ඔබට මතකයි අපි මේ සම්මා වැඩපිළිවෙල සාකච්ඡාවට ලක් කරගනිමින් එනවා. මොකක්ද අපේ සම්මා වැඩපිළිවෙල? ලෞකික වශයෙන් අපි සම්මා වෙන්නේ කොයි වැඩපිළිවෙලක් තුලද? ලෝකෝත්තර වශයෙන් අපි සම්මා වෙන්නේ කොයි වගේ වැඩසටහනක් තුලද කියලා අපි බිඳුවෙන් බිඳුව සාකච්ඡා කරගෙන ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අපි එහෙනම් අද අපේ දේශනාවත් එක්ක එකතු වෙන්න යොමු වෙමු. හැම දිනාටම ආරාධනා කරනවා අපේ මේ YouTube channel එක subscribe කරගෙන ඒ වගේම bell icon එක click කරලා ඔබත් අපට සහයෝගයක් දෙමින් දාන පාරමිතාවක් පුරන්ට ඔබත් උපකාර වෙමින් all කියලා එන ටැබ් එකත් ක්ලික් කරගෙන සිටින්න. දේශනා සම්බන්ධ අදහසක් තිබුණොත් මේ දේශනාවල යටත තියෙන description නැත්තම් comments අතරට
ඩිස්ක්‍රිප්ෂන් එකේදී මම ඒවට අවශ්‍ය ලින්ක්ස් ඔබට සපයා ඇති. ඔබේ පාඨක අදහස් දක්වන්න WhatsApp සංසදයකට යොමු වෙන්න. ඒකට යොමු වෙලා ඔබේ පාඨක අදහස් දක්වන්න පුළුවන්. ඒ වගේම පහලින් කමෙන්ට්ස් තීරුවට ඔබේ අදහස් එකතු කරන්න පුළුවන්. ඒ වගේදී ඔබට ලබා දිය යුතු මඟ පෙන්වීමක් ඇතොත්, පැහැදිලි කර දීමක් ඇතොත් මා ඒවට පිළිතුරු එකතු කරනවා. හැමදාම ඔබට මේවා බල ඉන්න බෑනේ. ඒ මා එකතු කරන පිළිතුර එකතු කරන මොහොත කොයි වෙලේද? ඒ සැනින් ඔබේ සබ්ස්ක්‍රිප්ෂන් එක කරලා තියෙනවා නම් බෙල් අයිකන් එකට ඔබේ YouTube එකේ බෙල් අයිකන් එක ළඟට මගේ උත්තරේ එනවා. ඉතින් අපිට හැම පැත්තෙම පහසුකම් මේ ධර්මයේ හැසිරෙන්න අපේ ආදි කාලයට වඩා ගොඩාක් පහසුකම් පැත්ත සපිරිලා තියෙන මොහොතක් පින්වතුනි මේ. ඒ නිසා අපි මේක තේරුම් ගන්න ඕනේ. මීට වඩා කුසගින්නේ සිට මේ ශාසනික දායාදේ අපිට තිලින කරන්නට එදා මගපලලාභී ස්වාමින් වහන්සේලා, රහතන් වහන්සේලා විශාල පරිශ්‍රමයක් දැරුවා. ජීවිතේ රැකගන්න වැටකෙయ్యා මුල්වල ඉස්ම ටිකක් බීලා මේ ධර්මය මුඛ පරම්පරාවෙන් රැගෙන ඉන්න කටයුතු කෙරුවා. අපිට දැන් හිතන්න වැටකෙయ్యා මුල්වල ඉස්ම ටිකක් බොණ්ඩ වෙලාද? කැඳ උගුරක් හරි බොණ්ඩ තත්වයක් නැද්ද ඇත්තටම? එනිසා අපේ තියෙන ක්‍රමවේද වලින් අපි පරිහානියට ගියාට ජීවිතේ යන්තම් හරි ගැට ගහගෙන ධර්මයට ජීවිතේ පුදාගෙන අපිට කටයුතු කරන්න සිද්ධ වෙච්ච යුගයක් හොඳට තේරුම් ගන්න. එනිසා අපි යමු අපේ දහම් වැඩසටහනට. මා ඔබට සාකච්ඡා කරපු පසුගිය වැඩසටහන් වලින් අපි ගෙන ආපු දේත් මතක් කරගෙන ටිකක් ඉදිරියට සාකච්ඡාව ගෙන යනවා. එතකොට අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව දහම් සෙවන සඳහම් නිකේතනෙන් ඔබ වෙත ගෙනෙන්නේ විශේෂයෙන් පින්වත් ශ්‍රියාලතා රයිගම්බණ්ඩාර මහත්මියගේත් එතුමියගේ ආදරණීය ස්වාමියා වන කේ.එම්. වසන්ත කුමාර මහත්මයාගේත් ජන්මදිනයන් නිමිති කරගෙන ඒ වෙනුවෙන් තමයි ඔබ වෙත ගෙනෙන මේ ලෞකික වගේම ලෝකෝත්තර මඟ පැහැදිලි කරන අද බක් මාසේ 2565 බුද්ධ වර්ෂයේ බක් මාසේ පුර 15ක පොහෝ දින දහම් වැඩසටහනේ පළවෙනි කොටස මේ ඔබ වෙත ගෙනෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා නරඹන්ට මේ ඔබ හැම දිනාටම මේ දේශනාවට ආරාධනා කරනවා ඉදිරියට මාත් එක්ක මේ දේශනාව අවසන් වෙනකම් ඔබේ ජීවිතයට මේ උත්තරීතර ධර්මතාවයන් ගලප ගන්නට කටයුතු කරන්න කියලා. එහෙමනම් අපි බලමු අද මේ දහම් දේශනාව අපි තව සුළු මොහොතක් තුල මේ ආරම්භය සිදු කරනවා. අද දේශනාවේ දායකත්වය පින්බර දායකත්වයේ කවුද දරන්නේ කියලා මම ඔබට සඳහන් කළා. ඒ තමයි ශ්‍රියාලතා රයිගම්බණ්ඩාර මහත්මියගේත් වසන්ත කුමාර මහත්මයාගේ ජන්මදිනයේ නිමිත්තෙන් ඒ ශ්‍රියාලතා රයිගම්බණ්ඩාර මහත්මිය සහ පවුලේ හැම දෙනාම විසින් තමයි අද මේ දායකත්වය පින්බර දායකත්වයේ උසුලනු ලබන්නේ. පින්වතුනි අපි මෙතෙන් සිට දේශනාවට යොමු වෙද්දී මට හිතෙනවා අපි මීට කලින් පෙර වැඩසටහනේදී ඉගෙන ගත්තා වූ දේ ධර්මක සාරාංශ කර ගැනීමක් කරගෙන සිටිමු කියලා. බලන්න ඔබට මතකද කියලා අප ගියවර පොහෝ දිනේ වැඩසටහනේදී ඉගෙන ගත්තු දේ මොකක්ද කියලා. ඒක ඉස්සෙල්ලාම ඉගෙන ගත්ත අපි සම්මා දිට්ඨියේ පූර්වාංග භාවය කියන්නේ මොකක්ද කියලා. මතකද? ඔව්. ඒකේ අපි ඉගෙන ගත්තා මිච්ඡා වාචා වශයෙන්ද
සම්මා වාචා වශයෙන්ද ඊටාම හොඳට මනාකොට හඳුනා ගන්නවාද ආන්න ඒකටයි කිව්වේ සම්මාදිට්ඨි කියලා. සම්මාදිට්ඨිය පූර්ව අංගයක් වෙනවා කියලා කිව්වා ඒකට. පැහැදිලිද? කොහොමද පූර්ව අංග වෙන්නේ? සම්මාදිට්ඨි සම්මා වාචාති පජානාති. නේ? ඒ වගේම මිච්ඡා වාචාති පජානාති. සාස්ස හොති සම්මාදිට්ඨි කියලා තමයි ඉගෙන ගත්තේ. මතකද ඔබට බලන්න ඒක තමයි අපි ඉගෙන ගත්තු මුල්ම කරුණ. නේ? ඒ තමයි සම්මාදිට්ඨිය කොහොමද ඉගෙන ගත්තේ? එක විදිහකට ඉගෙන ගත්තා මෙහෙම. මතකද? මිච්ඡා වාචාති පජානාති. මිත්‍යා වචන විදිහටම හොඳට හඳුනා ගන්න පුළුවන්. මනාව හඳුනා ගන්නවාද? ඒ වගේම අනිත් පැත්තට කතා කළා. මොකද්ද? සම්මා වාචාති පජානාති. මතකද? ඒක තේරුම එතකොට සම්මා වචන වශයෙන් හොඳට මනාකොට හඳුනා ගන්නවා නම් මෙන්න මේ දෙකටම තමයි මෙන්න මේ විදිහට ගත්තොත් මේ දෙකටම තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ. ඒක තමයි එයාගේ සම්මාදිට්ඨිය කිව්වේ. සාස්ස හෝති සම්මාදිට්ඨි. ඒක තමයි එයාගේ නැත්තම් ඔහුගේ හෝ ඇයගේ මම ඒ නිසා තමයි එයාගේ කිව්වේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේ ටික අපි එදා කතා බස් කළා. හොඳට අහගන්න. ඊළඟට මේ වගේම දෙයක් ඇසුරු කරගෙන අපි තවත් ඉස්සරහට ඉගෙන ගත්තා. බලන්න මතකයිද කියලා. සම්මා වායාමය ගැන ඉගෙන ගත්තා. දිට්ඨියත් එක්කම ගැලපෙන, දිට්ඨියත් එක්කම එකට වැඩෙන වායාමය ගැන. ඒක ඉගෙන ගත්තේ කොහොමද? බලන්න මතකද කියලා. දැන් මිච්ඡා වාචා අඳුරගත්තානේ. දිට්ඨියෙන් සම්මා දිට්ඨියෙන් අඳුරගත්තා මිච්ඡා වාචා. එතකොට මිච්ඡා වාචං පහානාය වායමති. ඒ අඳුනගත්ත මිච්ඡා වාචා ප්‍රහාණය කරන්න වෑයම් කරනවලු. මොකද්ද කරන්නේ? හිතෙමේ කියන්නේ එයාට. හිතෙමේ මිත්‍යා වචන ප්‍රහාණය කිරීම පිණිස වෑයම් කරයිද? ඒ වගේම තව විදියකින් අපි අඳුරගත්ත සම්මා වාචා කියන්නේ මොකද්ද කියලා. එතකොට එයා මොකද කරන්නේ? සම්මා වාචාය උපසම්පදාය වායමති. සම්මා වාචා කියන යහපත් වචන එතන පොඩ්ඩක් මේ ඔබ හදාගන්න සංකල්පය කියලා කලින් ලියපු එකක් තියෙන්නේ. ඒක ඒ සංකල්පය පොඩ්ඩක් කපලා ඔබ හදාගන්න මේ මෙතන තියෙනවනේ සම්මා සංකල්පය කියලා ඒක එහෙම කපන්න. කපලා එතන උඩින් ලියා ගන්න මොකද්ද? වාචා. වචන. ලස්සනට ඔබ ලියා ගන්න. වචන. සම්මා වචන උපදවා ගැනීම පිණිස වෑයම් කරනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේ දෙකටම කියනවා මොකක් කියලාද? ඒක තමයි එයාගේ සම්මා වායාමය කියන්නේ. ස්වාස්ස හෝති සම්මා වායාමෝ. ඒක එයාගේ නැත්තම් ඔහුගේ හෝ ඇයගේ සම්මා වායාමයයි. මේකත් අපි ගිය සැරේ කතා කරා. ඉගෙන ගත්තා. ඊළඟට බලමු අපි තවත් මොනවද ඉගෙන ගත්තේ ගිය සැරේ කියලා. ගිය පොහෝ දිනේ ඉගෙන ගත්ත දේ බලන්න. ඔබට මතකද සම්මා සතිය ගැනත් ඉගෙන ගත්තා. සම්මා සතියත් ඔය ආකාරයට දෙකකට බෙදලා ඉගෙන ගත්තා. මොකක්ද එකක්?
සෝ සතෝ මිච්ඡා වාචම් පජහති. ඒ කෙනා මොකද කරන්නේ? සිහියෙන්ම මිත්‍යා වචන ප්‍රහාණය කරන්නේය. ඒ වගේම ආය අපි අනිත් පැත්තට ඉගෙන ගත්තා. සෝ සතෝ සම්මා වාචං උපසම්පජ්ජ විහෙරති. බලමු අපි ඒකේ අර්ථය කොහොමද දෙන්න ඕනේ? එයා සිහියෙන්ම සම්මා වචන යහපත් වචන උපදවාගෙන වාසය කරනවා. ඒ දෙකම තමයි සම්මා සතිය කියන්නේ, එකක් නෙවෙයි. මෙන්න මේ දෙකටම කියනවා යාගේ සාස්ස හෝති සම්මා සති. ඒක තමයි ඒ කෙනාගේ ඔහුගේ හෝ ඇයගේ සම්මා සතිය වෙන්නේ කියලා ඉගෙන ගත්තා. මේ සාරාංශයක් මං කියා දෙන්නේ. ඊළඟට පින්වතුනි අපි මෙන්න මෙහෙම දෙයක් ඉගෙන ගත්තා. මොකද්ද? ඒ තමයි ඉතිස්සි මේ තයෝ ධම්මා සම්මා වාචං අනුපරිදාවಂತಿ අනුපරිවත්තಂತಿ කියලා කොටස් දෙකකට බෙදලා. ඒ කියන්නේ ඉතිස්සි මේ තයෝ ධම්මා සම්මා වාචං අනුපරිදාවಂತಿ. අනික ඉතිස්සි මේ තයෝ ධම්මා සම්මා වාචං අනුපරිවත්තಂತಿ. ඒ කියන්නේ සම්මා වාචා සමග සම්මා වාචා වලට අනුව වේගයෙන් ඉදිරියට දිවෙනවා. ඒ කියන්නේ දියුණු වෙලා වර්ධනය වෙනවා කියන එකයි මේකේ අදහස. ඉතින් වේගවත් ධාවනයක් වගේ. ඒ වගේම සම්මා වාචා වලට අනුව පවතිනවා. වචනයට අනුව පවතිනවා. මොනවද? ධර්මතා තුනක්. තයෝ ධම්මා. ඔබට පේනවනේ මෙතන තියෙනවා තයෝ ධම්මා කියලා ඉතිස්සිමේ. ඉතින් ඔන්න ඔය ආකාරයට නේ ඉතිස්සිමේ තයෝ ධම්මා. ඉතින් ඔන්න ඔය ආකාරයට මේ ධර්මතා තුනක් සම්මා වාචා එකට බැඳිලා දියුණු වෙනවා, එකට බැඳිලා පවතිනවා. මොනවද මේ ධර්මතා තුන කියලා අපි දැන් ඉගෙන ගන්න ඕනේ. මොනවද කියනවා නම් සෙය්‍යති දං ඒ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පළවෙනි එක සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියන්නේ දැන් මේකේ තියෙන සම්මා පැත්තත් වෙන් කරලා මිච්ඡා පැත්තත් වෙන් කරලා අඳුනගැනීමේ හැකියාවක් සම්මා දිට්ඨියට තියෙනවා. ඒකනේ අපි කතා කරේ. දැන් හිතන්නකෝ සම්මා වචන ඔය කොළ පාටින් පේන කොටස කියලා. තේරුණාද? මේකේ තියෙන මේ කොළ පාටින් පේන කොටස ගන්නකෝ. මේ මැද්දේ තියෙන කොටස සම්මා කියලා. එතකොට මේකේ රතු පාටින් පේන කොටස ගන්නකෝ මිච්ඡා කියලා. මේ දෙක ලස්සනට වෙන් කරලා අඳුන ගැනීමේ හැකියාව තමයි මොකක් කියන්නේද? සම්මා දිට්ඨි කියලා කියන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා මෙයා දැන් මේකේ මිච්ඡා පැත්ත ওই රතු පාට කොටස අයින් කරන්න වෑයම් කරනවා. අන්න පොඩි ව්‍යායාමයක යෙදෙනවා. මොකටද? රතු පාට කොටස අයින් කරන්නත් ඔය කොළ පාට කොටස වර්ධනය කරගන්නත්. ඒ කියන්නේ මිච්ඡා පැත්ත අයින් කරලා මිච්ඡා වාචා අයින් කරලා සම්මා වාචා උපදවා ගන්න වෑයම් කරනවා. ඒ වෑයම් කරන්න බෑ නිකන් සිහිය නැති කෙනෙකුට. අසිහියෙන් දඟලන කෙනෙකුට මොන වෑයම්ද? ඉතින් මෙයා ඒකම එකතු කරගෙන සිහියත් පවත්නවා. මොකටද සිහිය පවත්වන්නේ? සිහියෙන්ම මේ වැඩේ කරන්න. මොන වැඩේද කරන්නේ? අර මිච්ඡා කොටසේවත් රතු පාටට ওই පේනන කොටස ඉවත් කරලා. ඒ වගේම කොළ පාට කොටස වර්ධනය කරගන්න. බලන්න සම්මා සතියත් සම්මා වායාමයත් දිට්ඨියත් එක්ක එනකොට රතු කොටස නැති වෙලා ගියා. ඒ කියන්නේ රෙඩ් ලයිට් එක නිවිලා ගියා. අනතුරුදායක සංඥාව නැති වෙලා ගියා. ඒ කියන්නේ මිච්ඡා පැත්ත නැති වෙලා ගියා. සම්මා පැත්තේ වර්ධනයක් සිදු වුණා. ඔන්න ඔය විදියට
අපේ ජීවිතයේ ඇතුලේ තියෙන රෙඩ් ලයිට් එක නිමෙන්න ඕනේ. කොළ ලයිට් එක පත්තු වෙන්න ඕනේ. මම ඒක නිකන් අපේ ඔය සංඥා පාවිච්චිය නිසා කිව්වේ. ඒක තේරෙන නිසා අපිට. ඉදිරියට ගියාට කමක් නැහැ කොළ ලයිට් පත්තු වෙනකොට නේ. හැබැයි රෙඩ් ලයිට් පත්තු වෙනකොට ඒක අයින් වෙනකන් අපේ ඉදිරි ගමන අනතුරුදායකයි. ඩේන්ජරස්. ඒ වගේ තමයි අපිට මේ මිච්ඡා කතාවත් එක්කලා ඉදිරියට යෑම අනතුරුදායකයි. සම්මා කතාවත් එක්කලා තමයි ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා සම්මා පැත්ත මතු කරගතෝන් ඔහොම මේ කියන ධර්මතා තුන සම්මා වාචා එක්ක ওই විදිහට එකට වේගෙන් වර්ධනය වෙනවා, දිවෙනවා. එහෙම නැත්නම් ඒක පවතිනවා. ඉතින් ඒකෙදී අපි තව දුරටත් ටිකක් පැහැදිලි කිරීම වශයෙන් ගත්තොත් අපි ඉගෙන ගත්තා මිච්ඡා වාචා කියන්නේ මොකද්ද? ඒක ඉගෙන ගත්තා මතකද ඔබට මුසාවාදෝ, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපෝ කියලා 4ක් ඉගෙන ගත්තා. ඒ මිච්ඡා වාචා. ඊගාවට සම්මා වාචා ඉගෙන ගත්තා. මතකද ඔබට මොනවද සම්මා වාචා කියලා ඉගෙන ගත්තේ? ඒක කොටස් දෙකකට බෙදුවා මතක් වෙන්න ඕනේ. එකක් ලෞකිකමය සම්මා වාචා, අනික ලෝකෝත්තරමය පැත්තේ. ඒ ලෞකිකමය වශයෙන් ඉගෙන ගත්ත එකේ තියෙනවා මේ මුසාවාදා වලින් වෙන්වීම, පිසුනා වාචා වලින් වෙන්වීම, පරුසා වාචා වලින් වෙන්වීම, සම්පප්පලාපයෙන් වෙන්වීම. වෙන් වෙලා කටයුතු කරද්දී සාසවා, පුණ්‍යභාගියා, උපදිවේපක්කා කියන ලක්ෂණ තුන විස්තර කරා. ඉතින් පින්වතුනේ මට කියන්න තියෙන්නේ මේවා සම්පූර්ණයෙන්ම අපව කියලා දෙන එක මේ කතාව කියවෙන්නේ නැති වෙයි මගේ අතින්. එනිසා ඔබ කරන්න ඕනේ අපේ YouTube channel එක subscribe කරගෙන bell icon එකත් click කරගෙන ආයේ නැවතත් එදා ඒ පොයේ දවසේ කරපු වැඩසටහන් ටික ඔබ බලනවා නම් හොඳයි. තේරුණා නේද? YouTube channel එක subscribe කරගන්න. එතකොට ඔය හැම එකක්ම පසුගිය දේශනාවට මුල ඉඳලා කතා බස් කරපුවා දැන ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මොන හරි අඩුපාඩුවක් දැනෙන්නේ නැති දෙයක් තේරෙනවම අධිකමක් තියෙනවා නම් ඔබට කියලා එවන්න පුළුවන්. කමෙන්ට් අතරට එකතු කරන්න. එතකොට ඒවට උත්තර එනකොටත් ඔබ ගාවට මෙනවා උත්තරේ. ඉතින් මේ විදිහට ආශ්‍රව සහිත පින පැත්තට නැඹුරු වෙන මතුමත් සැප විපාක ලැබෙන සම්මා වාචා පිළිබඳව කිව්වොත් බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුස වචන භාවිතයෙන් වැළකීම, හිස් වචන භාවිතයෙන් වැළකීම මේවා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට ලෝකෝත්තර පැත්තේ ඒ කියන්නේ තව එකක් කිව්වා අරියා, අනාසවා, ලෝකුත්තරා, මග්ගංගා කියලත් සම්මා වාචා කොටසක් තියෙනවා. ඒක තමයි ලෝකෝත්තර සම්මා වාචා කියන්නේ කියලා මම දැන් කෙටියෙන් කියන්න. ඒ විග්‍රහය අවශ්‍ය නම් ඔබ පරණ දේශනාවට අපේ කලින් දවසේ දේශනාවට යොමු වෙලා අහලා බලන්න. ගොඩාක් ලස්සනට මම මුළු දවසක් පුරාවට විග්‍රහ කරපු දෙයක් ඒක. ඒ නිසා පින්වතුනේ ඔය විදිහේ විග්‍රහයක් අපි සිදු කරා. අද අපි එතෙන් සිට ඉදිරියට යමු. අද දේශනාව. ඒ නිසා අද කොටස හොඳට හිතට ධාරණය කරගන්න. අද කොටස හොඳට මේක ගවේෂණය කරනවා කියලා අදහසින් එකතු වෙන්න. ඉතින් ඒ එකතු වෙන ඔබට මගේ ආරාධනාව තියෙන්නේ channel එක subscribe කරගන්න, bell icon click කරගන්න. අපිත් එක්ක එකතු වෙලා සිටින්න. ඔබට අවශ්‍ය හැම දෙයක්ම ඔබේ YouTube channel එකේ bell icon එක ළඟට එනවා. ඉතින් එහෙමනම් අපි යොමු වෙලා බලමු එතෙන් සිට ඉදිරියට. භාග්‍යවතුන් වහන්සේ කොහොමද මේ දේශනාව ඉදිරියට සිදු කරන්නේ? ඒකෙදි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා తත්‍ර භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. තව දුරටත් පින්වත් මහණෙනි මෙහිදී තව දුරටත් මේ සම්මා දිට්ඨිය පූර්වාංගමයක්ම වෙනවා. මූලික අංගයක්ම වෙනවා කියලා දේශනා කරනවා.
සම්මාදිට්ඨිය මූලික අංගයක් වෙන විදිහ ආයමත් පැහැදිලි කිරීමක් කරනවා. ඒ කොහොමද වෙන්නේ? ඒකේ පෙන්නනවා භාග්‍යතුන් වහන්සේම ප්‍රශ්න අහනවා කතංච භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. පින්වත් මහණෙනි කොහොමද මේ සම්මාදිට්ඨිය පූර්වාංගම වන්නේ මූලික අංගයක් වන්නේ කොහොමද මහණෙනි කියලා අහනවා. ඒකේ විග්‍රහය මේ වෙනකන් කරපු එකක් නෙවෙයි. අලුත් විග්‍රහයක් හොඳට අහලා බලන්න. ඒකෙදි පෙන්නනවා බුදුරජාණන් වහන්සේ මොකද්ද? මිත්‍යා කම්මන්තං මිච්ඡා කම්මන්තං මිච්ඡා කම්මන්තෝ තීපජානාති. දැන් කම්මන්ත කියන කොටසත් එක්කලාද කතාව යන්නේ එහෙනම්. මිච්ඡා කම්මන්තං මිච්ඡා කම්මන්තෝ තීපජානාති. ඒ කියන්නේ මිත්‍යා කම්මන්තය නැත්නම් මිත්‍යා කර්මාන්ත නේ? මිත්‍යා කම්මන්ත හැටියට මනාව හැඳින ගන්නවලු. මිත්‍යා කර්මන්තය මිත්‍යා කම්මන්තයක් හැටියට මිත්‍යා විදිහටම හොද්දට අඳුනා ගන්නවා. පැහැදිලිව අඳුනා ගන්නවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා එයා සම්මා කම්මන්තං සම්මා කම්මන්තෝ තීපජානාති. සම්මා කම්මන්තය ඒ කියන්නේ යහපත් කර්මාන්ත කියලා තමයි දැන් ඉතින් ඔය හුඟක් අය පරිවර්තනයේට පුරුදු වෙලා තියෙන්නේ. ඒ යහපත් කර්මාන්ත කියන්නේ මොනවද? ඒවා යහපත් කර්මාන්ත වශයෙන්ම මනාව හැඳින ගන්නවා. අන්නේ හඳුනා ගැනීම දෙකට තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ සාස්ස හෝති සම්මා දිට්ඨි. බලන්න මේ දෙක වෙන්කර හඳුනා ගැනීම තුලම අපිට ඇති වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. එතකොට පින්වතුනි සම්මා දිට්ඨිය තව විදිහකින් මේ අඳුනාගත්තේ. මොකද්ද? මිත්‍යා කර්මාන්ත හැටියට. සම්මා කර්මාන්ත හැටියට මනහකොට වෙන් කරලා හඳුනන්න පුළුවන්. දැන් මේ සම්මා කියන එකට හුඟක් අය කියන්නේ මොකක් කියලාද? නිවැරදි කර්මාන්තනේ. එතකොට වැරදි කර්මාන්ත කියලා කියනවා මිච්ඡා කර්මාන්ත වලට. නිවැරදි කර්මාන්ත කියනවා සම්මා කර්මාන්ත වලට. එතකොට මිච්ඡා කර්මාන්ත මොනවද? ඔය වැරදි දේවල් කරන්න හොඳ නැහැ. හොර බිස්නස් වැඩ. ඒවා තමයි ඔය අයිති වෙන්නේ කියලා විස්තර කරනවා. ඊළඟට යහපත් කර්මාන්ත මොනවද? ජීවත් වෙන්න ධාර්මිකව ජීවත් වෙන දේවල් ඔය කර්මාන්ත තියෙන්නේ. ගෝවිතයන්. එතකොට පොඩි ව්‍යාපාර, හොර නැතුව කරන ව්‍යාපාර, විවිධ සේවා සැපේන කර්මාන්ත මේවා තමයි මිනිස්සු අද විස්තර කරන්න පුරුදු වෙලා දෙන්නේ. ඉස්කෝලේ ළමයින්ගෙන් එහෙම ඇහුවාම කියන්නේ ඕවා. ඇයි? ඉස්කෝලේ ළමයි විශේෂයෙන් අවබෝධ කරලා නෙවෙයි. එයාලට උගන්වපු දේවල්. සම්මා කර්මාන්ත යහපත් කර්මාන්ත ටිකක් නම් කරන්න කිව්වාම දුකසේ නමුත් පොල් කටු ටිකක් එකතු කරලා පුච්චගෙන හරි. නේ? එතකොට ඔය උළු ගඩොල් කර්මාන්ත මේවා තමයි කර්මාන්ත වලට කියන්නේ. ඒ කර්මාන්ත ශාලා හදාගෙන කරන වැඩ කියලා මේ කර්මාන්ත කියලා හිතාගෙන ඉන්නේ. එතකොට ඒවා සම්මා කර්මාන්ත සාමාන්‍යයෙන් නියම සම්මා කර්මාන්තේ අඳුරන්නේ නැති අයට. ඉතින් නිකන් අපිට අඳුරන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවකින් ඉගෙන ගන්න ඕනේ. ඉතින් සමහර අයට තියෙන්නේ පුදුමාකාර මදිපුංචි හැඟීමක් එනවා. මදිපුංචිකමක් දැනෙනවා මේ බුදුහාමුදුරන්ගේ දහමෙන් ඒක ඉගෙන ගන්න. දන්නවා කියලා ඔය මොකක් හරි කියන්න පුළුවන් නම් පුරාජේරු දොඩවන්න පුළුවන් නම් එයාලා බුදුරජාණන් වහන්සේටත් වඩා දන්නවා වගේ හැඟීමෙන් ඉන්නවා. අනේ ඉතින් ඒව තුලින් මිදෙන්න පින්වතුනි අපිට මේ තරම් වටින ශාස්ත්‍රූන් වහන්සේ නමක් මුණ ගැහුණු වෙලාවක ඔය අපේ පඬිතකම් චූට්ටක් පැත්තකින් තියලා
එකතු වෙන්න මේ channel එක කළා. subscribe කරගෙන අපිට වැඩ ගන්න කියන්නේ. ඔබ එකතු වෙලා ඔබම යහපත දිනා ගන්න. මට කිසිම වෙන අරමුණකට නෙවෙයි මේ කියන්නේ. අපි එකතු වෙලා දහමේ හැසිරෙනකොට මේ සබා දහම මේ මිනිස්සු ධර්මානුකූලයි කියලා තේරුම් ගන්නවා. ප්‍රදර්ශන කරන්න අවශ්‍ය නැහැ. ඒ ධර්මානුකූල මිනිසුන්ට ධර්මානුකූල රැකවරණය ලැබෙනවා කියන එකට කාටවත් යදින්න දෙයක් නැහැ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. ඒක බොරුවක් නෙවෙයි. ඒක සැක සංකා ඇති කරගන්න තරම් දෙයක් නෙවෙයි. අනික ඕක ලැජ්ජ වෙන්න දෙයක්වත් නෙවෙයි. අපේ ආරක්ෂාව අපිට තියෙන ධර්මයයි කියලා. අපේ ධර්මයයි අපිව ආරක්ෂා කරන්න කියලා කියන්න ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි. ගුරු පුරාජය රුද්දඩ වන්න ඕනේ මං ආරක්ෂා වෙන්නේ මගේ හයියෙන් කියලා. එහෙමනම් මේ සසරේ අපායට යන්න නැතුව බේරිලා පෙන්නන්න. මේ තා දුක් විඳින වෙලාවේ නෑ මම මේ දුක් වලින් ඈතර වෙනවා කියලා ඈතර වෙලා පෙන්නන්න බෑ. අපි හැසිරෙන ධර්මතාවයයි අපිට සැප දුක ගෙනින්නේ. ඒ නිසා එකතු වෙන්න මේ කියන කාරණාවට අපි යොමු වෙමු. මේ කර්මාන්ත කියන්නේ මොකද්ද කියලා අඳුනා ගන්න. අපි දන්න දේවල් කියෝ ඉන්නේ නැතුව අපි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් මිත්‍යා කර්මාන්ත මොනවද සම්මා කර්මාන්ත මොනවද කියලා අඳුනා ගන්නට ඕන පින්වතුනේ. ඉතින් සාස්ස හෝති සම්මා දිට්ඨි කිව්වා. ඒ වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව සම්මා දිට්ඨියයි. ඒක එයාගේ ඒ කියන්නේ ඔහුගේ හෝ ඇයගේ සම්මා දිට්ඨියයි කියයි. මොනවා වෙන්කර හඳුනා ගැනීමද? සම්මා කම්මන්තේ සහ මිච්ඡා කම්මන්තේ වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව. ඉතින් එහෙනම් වෙන්කර හඳුනා ගන්න දැන් ඔබ කැමතිද? ඉතින් ඔබට වෙන්කර ගැනීම හැදීමේ කුසලතාවය තියෙනවද? ඒ තියෙනවා කියන්නේ සම්මාදිට්ඨියෙන් යුක්තයි. අපිට වෙන්කර ගැනීම හැකියාව නැහැ කියන්නේ අපි සම්මාදිට්ඨියේ නැහැ. සම්මාදිට්ඨිය නැතිව ඉතිරි අංග එකක්වත් ඇති වෙන්නේත් නැහැ. ඒ කියන්නේ සම්මා මේ සංකල්ප නැහැ. එතකොට වාචා නැහැ, කම්මන්ත නැහැ, ආජීව නැහැ, වායාම නැහැ, සතිය නැහැ, සමාධිය නැහැ. සමාධියේ තියෙන්න පුළුවන් ඒවා සම්මා නෙමෙයි. ඒ සමාධි මිච්ඡා සමාධි. හොඳට තේරුම් ගන්න. අපි මිච්ඡා සමාධි කියන්න පුරුදු වෙලා තියෙන්නේ අර ඉන්දියාවේ ඍෂිවරු වඩන ඔය මේ සමාධිය තමයි මිච්ඡා සමාධි කියන්නේ. අපි වඩුවොත් සම්මාමයි කියලා හිතානේ ඉන්නේ. එහෙම අපි වඩනවයි කියලා ඒක සම්මා වෙන්නේ නැහැ. ඇයි? අපි උපතින් බෞද්ධ නිසා බෞද්ධය වඩන සියලු දේ සම්මා සමාධි කියලාද? නෑ, බෞද්ධ නාමයෙන් පෙනී සිටින බොහෝමයක් දෙනා මේ අංග කිසිවක් නොදෙන හිස්සලා ඉන්නවා. හිස් භාවය තුල ගරු හිත පිහිටවාගෙන ඔය හිස්සලා ඉන්නවා. පැය ගණන් ඉන්න පුළුවන්. ඇහුවොත් සම්මා දිට්ඨිය කියන්නේ ඒව වැඩක් නෑනේ. අපි නිවන් දැකලා ඉන්නේ. එතකොට නිවන් දැකපු මාර්ගය කියන්නේ කිව්වොත් මෙහෙම ඉන්නේ හිස් වෙලා. මොකොත් හිතන්න නැතුව ඉන්න. එහෙම හිටියා කියලා මාර්ගයක් පැහැදිලිව නැත්තම් මග ඵලයක් නෙවෙයි ඒක. මොකක් හරි වෙන ඵලයක්. මාර්ග වඩපු මාර්ගයකින් ලැබිච්ච ඵලයක් වුණොත් තමයි මග ඵලයක් වෙන්නේ. මග ඵලයක් කියන්නේ මාර්ග ඵලයක්. මාර්ගයක ගමන්ගත් බවට තියෙන ප්‍රතිඵලයක් ඒක. පැහැදිලි නේද? ඉතින් ඒක නිසා වරද්දා ගන්න ඕනේ නෑ පින්වතුනි. අපි කාටවත් දොස් පරස් කියන්න ඕනෙත් නෑ. අපි මේකේ විවිධ කෙනා විවිධ අත්දැකීම් වලින් ධම කියලා දෙයි. ඒ වගේම විවිධ කෙනා විවිධ විදිහට වඩලා කොතනකදී හර කියයි. ඒ කියන තැන අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මුලින් ඉඳලා ධම තේරුම් අරන් හිටියොත්. මම මේ මෙතන ඔය කියන්නේ. එතකොට අපිට ගැටෙන්න දෙයක් නැහැ. ඒ උත්තමයන් වහන්සේ, ඒ ස්වාමින් වහන්සේ හෝ ඒ ගිහි බවතුන් වහන්සේ, ඒ ගිහි බවතුන් මේ පෙන්වා දෙන්නේ මේ අහවල් තැන ඉඳලා කොටසක් ඔය කියන්නේ. ඒක අපි මේ තේරෙන්නේ නැත් තැනක ඉඳලා බොරුවට විවේචනය කරන්න ඕනෙත් නැහැ. ඊට පස්සේ යම් කිසි කෙනෙක් සරලව කියනවනම් අයියෝ ඕක නෙමේ මාර්ගය කියලා කියන්න දෙයක්වත් නැහැ. මොකද මූලාරම්භයේ බොහොම සරල තැනක ඉඳලා එන්නත් ඕන. ඒ නිසා කාටවත් කවුරුවත් විවේචනය කරන්න නෙමෙයි බුදුදහම තියෙන්නේ.
තර්ක කරන්න මතවාද හදාගන්න දඟලන්න නෙමෙයි ඔට්ටු වෙන්න නෙවෙයි බුදුදහම තියෙන්නේ. අධ්‍යාත්මික විමුක්තියක්. අධ්‍යාත්මික සැනසීමක් නිවීමක් දක්වා අපට ගමන් කරන්නටයි මේ උත්තරීතර සම්බුද්ධ ශාසනය අපිට ලැබුණේ පින්වතුනි. ඒ නිසා අපි මේ අනේ කාගේවත් දොස් පරොස් කියනවා නෙවෙයි. අපිට තේරෙන විදිහට සම්බුද්ධ ශාසනයට ප්‍රවේශ වෙන්න උත්සාහ කරන පිරිස එක්ක ඒ පිරිසත් එක්ක මේ ප්‍රවේශයට අවශ්‍ය ටිකයි මේ සාකච්ඡාවේ දෙන්නේ. ඒ නිසා අපි යමු අපේ සාකච්ඡාවට. කොතනද අපි කතාබස් කරේ ඔබට මතකයිද? සම්මා දිට්ඨිය. මිච්ඡා කම්මන්ත හැටියට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා ඒක කිව්වා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඔන්න දැන් විමසීමක් කරන ප්‍රශ්නයක් හැටියට කත මෝච භික්ඛවේ මිච්ඡා කම්මන්තෝ. පින්වත් මහණෙනි මොකද්ද මේ මිච්ඡා කර්මාන්ත එවත් මිච්ඡා කම්මන්ත කියලා කියන්නේ? ඉතින් මේ කර්මාන්ත කියන වචනේ මම යෙදුවේ නෑ. කම්මන්ත කියලා මේ යෙදුවේ සිංහලටත්. ඔය උළුගඩොල් කර්මාන්ත මතක් කරගෙන කර්මාන්ත ශාස්ත්‍රයකට හිත යන නිසා. දැන් අපි බලමු බුද්ධ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ අහනවා දැන් මේ ඔය කියපු කර්මාන්තද මේ කම්මන්තයට අයිති වෙන්නේ කියලා. ඔන්න හොඳට උත්තරේ ලබා ගන්න ඕන වෙලාව. මින් පස්සේ හිතෙන ඒවා දේවල් කියලා බුදුරජාණන් වහන්සේටත් වඩා දන්නවා වගේ අඟවන්න එපා. පාසල් දරුවන්ට විශේෂයෙන් වැරදියට උගන්වන්නත් එපා. පාසල් දරුවොත් වැරදි දේවල් ඉගෙන ගන්නත් එපා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඉගෙන ගන්න ඕනේ ඒ ශාස්ත්‍රුන් වහන්සේගෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියන්නේ බුද්ධානුශාසනය. ඒතම් බුද්ධානුශාසනං කියනවනම් ඒක තව කෙනෙකුගේ අනුශාසනාවක් වෙන්න බෑ. අපි බලමු. මොකද්ද භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන මේ මිච්ඡා කම්මන්තය හෙවත් ඔය කියන කර්මාන්තයේ වැරදි දේ මොකද්ද? ඔන්න භාග්‍යතුන් වහන්සේ පෙන්නන බලන්න. පානාතිපාතෝ අදින්නාදානං කාමේසු මිච්ඡාචාරෝ අයම් භික්ඛවේ මිච්ඡා කම්මන්තෝ. ඔන්න බලන්න පින්වතුනි අපි කතා කරුවේ මොකද්ද? උළු කර්මාන්තය, ගඩොල් කර්මාන්තය, කොහු කර්මාන්තය. එතකොට ওই විදිහට කර්මාන්ත ගැන. එතකොට සත්තු ඇති කරලා ජීවත් වෙන එක, වසවිස වෙලඳාම් මේවා කරන්න හොඳ නැති කර්මාන්ත. ඔහොමනේ අපිට ඉගෙනුවේ. ඔහොමනේ අපි ඉගෙන ගත්තේ. දැන් මේ ඒවද කියලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පානාතිපාතෝ අදින්නාදානං කාමේසු මිච්ඡාචාරෝ අයම් භික්ඛවේ මිච්ඡා කම්මන්තෝ. පින්වත් මහණෙනි ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය කියන මෙන්න මේ තුනට තමයි යන මෙන්න මේවට තමයි මිච්ඡා කම්මන්ත කියලා කීවේ. එතකොට මෙතන කම්මන්ත කිව්වහම කර්මාන්ත නෙවෙයිද? නෑ පින්වතුනි. මෙතන කම්මන්ත කියන එකේ තේරුම කර්මාන්ත නෙවෙයි. පැහැදිලිව ඒක තේරුම් ගන්න ඕනේ. මෙතනදී පින්වතුනි කම්මන්ත කියලා කියන්නේ කයින් කරන ක්‍රියා කියන එක. කයින් කරන දේවල් වල වැරදි මොනවද? පැහැදිලිද? කයින් කරන වැරදි දේවල් මොනවාද? දැන් එතකොට කයින් කරන වැරදි දේවල් තියෙනවනේ. සම්මත ලෝකයේ මේ සම්මුති සත්‍යයන් තුල අපි කියනවා මේ අපි ටිකක් දඟලනවා වැඩි නම්, උඩ පනිනවා නම්, එහාට මෙහාට දුවනවා, දඟලනවා. පොඩි ළමයි දඟලනකොට කියනවනේ දඟලන්න එපා, වැරදි වැඩ කරන්න එපා කියනවා. ඉතින් කයින් කරන වැරද්දක් කියලා හිතනවා. ළමයිගේ කාලේ ළමයි සෙල්ලම් නොකර හොඳටම වයසට ගියාම සෙල්ලම් කරන්නද ඔබ කියන්නේ? ළමා කාලය හැම මොහොතේම ඒ ළමයින්ට තියෙන්න ඕනේ යම්කිසි ක්‍රියාත්මක වීමක යෙදෙන්න. එතකොට මේ සෙල්ලම වැරදි දෙයක් හැටියට අපි දකින්න ගියාම ඒක වයසක පිරිසට, වයසක ආච්චිලාට සීලට හොඳ නෑ තමයි. කොන්දේ අමාරු හැදෙනවා, වැටුනොත් තුවාල වෙනවා, වැටුනොත් කොන්ද කැඩෙනවා. ඒක ඒ අයට හොඳ නෑ තමයි. නමුත් පොඩි ළමයි ඒ නිසි වයසේදී
දුවන්න, පනින්න, දඟලන්න ඒවා සිද්ධ කරන්න ඕනේ කාලයක් තියෙනවා. එතකොට තමයි ඒගොල්ලන්ට ව්‍යායාමයක් සිද්ධ වෙලා ඒ අතපය හොඳට ශක්තිමත් වෙලා වැඩෙන්නේ හැදෙන්නේ. ඒ නිසා ඒවට දේ දඟලන දේවල් වලට කියන්න එපා මිච්ඡා කම්මන්ත කියලා. කයින් කරන වැරදි වැඩ කිව්වහම. එතකොට මේකේ කයින් කරන වැරදි වැඩ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. පාණාතිපාතා නේ? පාණාතිපාතෝ. ඒ වගේම අදින්නා දානං කාමේසු මිච්ඡාචාරෝ. ඕන් ඔය තුන තමයි කයින් කරන වැරදි වැඩ. ඒ කියන්නේ ආපහු මේ නිවැරදි බවට හදාගන්න ලේසි නැති. එතන ඉඳලා සංසාරයේ පැත්තට නැඹුරු වෙලා සසර දුකට වැටෙන හේතු වෙන වැරදි වැඩ තුනක් මේ කියන්නේ. ඒක නවත්ත ගන්න මූලිකව. මේ හැබැයි ලෞකික පැත්තේ කියන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් මේ එක එකක් වෙන් කරලා පෙන්නනවා. මොකද්ද මේ පාණාතිපාතෝ කියන්නේ? ඒක හොඳට අපි ඉගෙන ගන්න වෙනවා. පාණාතිපාතෝ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම නෙමෙයි. ප්‍රාණඝාතය කියන්නේ මොකද්ද? දැන් කියන්න බලන්න මොකද්ද ප්‍රාණඝාතය කියන්නේ කියලා. ඉතින් එක එක ඒවා කියයි මිනිස්සු. නොඑක අදහස් කියනවා. ප්‍රාණඝාතය කියවම විවිධ අර්ථකථන තියෙනවා. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතය විස්තර කරලා තියෙන විදිය. චුන්ද කියලා පිරිවැජියෙකුට මේක තේරුම් කරලා දෙනවා. ඉද චුන්ද ඒකච්චෝ පාණාතිපාතී හෝති ලුද්දෝ ලෝහිත පානී හත පහටේ නිවිට්ටෝ අදායපන්නෝ සබ්බපාන භූතේසු. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ අදහස. මේ මූලික හඳුන්වා දීම මේ විදියයි. පාණාතිපාතෝ කියන එක. ප්‍රාණඝාතය මෙන්න මේ ටිකෙන් සිද්ධ වෙනවා කියලා. දැන් අපි මේ එක එකක් ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි අද දේශනාවේ අපි බලාපොරොත්තු වෙන කොටස. එතකොට මේකේ පෙන්ලා දෙනවා පාණාතිපාතෝ කියන එක ප්‍රාණඝාතය ගැන. ඉද චුන්ද කියලා කියන්නේ පින්වත් චුන්ද මෙහිදී කියන අදහස. ඒකච්චෝ කිව්වා. ඒකච්චෝ කියලා කියන්නේ ඇතම් කෙනෙක් කියන එක. සමහරු පින්වත් චුන්දේ සමහරු ඉන්නවා. ස්ත්‍රීන් වෙන්න පුළුවන්, පුරුෂයින් වෙන්න පුළුවන්. ඒ ඕන කෙනෙක්. සමහරු ඉන්නවා, ඇතමෙක් ඉන්නවා. මොනවද කරන්නේ? පාණාතිපාතී හෝති. ප්‍රාණඝාතය කරන්නේ වෙයි. එයාලා ප්‍රාණඝාතය සිද්ධ කරනවලු. කොහොමද මේ ප්‍රාණඝාතය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඔබට අකුරු පේනවා මදි වෙනවා මම හින්දා නේද? මං චුට්ටකට අයින් වෙන්නම්කෝ මෙතනින්. එතකොට ඔබට පෙනෙයි. ලුද්දෝ. ලුද්දෝ කියන එකේ තේරුම මොකද්ද? රෞද්‍ර නපුරු විදිහට, රෞද්‍ර විදිහට, නපුරු විදිහට මේ ප්‍රාණඝාතයේ දෙන ආකාරය. දැන් සත්තු මරනවා කියන්නේ නපුරු බවක් තියෙන්න බෑ. රෞද්‍රකමක් තියෙන්න බෑ. ඒක මේ කියන්නේ. තේරුණාද? ඒක හොඳට පැහැදිලි හරි. දැන් හරි නේද? පෙවුණා නේද කට්ටියටම? ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා තව මේක පැහැදිලි කිරීමක් කරනවා. ප්‍රාණඝාතය කියනවා ලෝහිත පානී. මොකද්ද ලෝහිත පානී කියන්නේ? ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ විදිහට. ලෝහිත පානී කියන්නේ ලේ තැවරුණු අත් ඇතිව. ලේ තැවරුණු අත් ඇතිව. අතේ ලේ ගාගෙන ඉන්නේ. ඒකට සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කියනවා red handed.
අත් රතු කරගෙන ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ අත්වල ලේ රෙඩ් හෑන්ඩඩ් කියලා කියනවා. ඒ වගේම තව මේකට කියනවා මොකද්ද? බ්ලඩි කියන වචනේත් කියනවා. ඒකේ අදහස තමයි destroying life whether animal or human. ඒ කියන්නේ සත්ත්වයින්ගේ ජීවිත හරි මනුෂ්‍ය ජීවිත හරි විනාශ කරමින් ඉන්නවා කියන එක. ඒකට කියනවා ලෝහිත පානි. පැහැදිලිද? ඊළඟට මේක කියනවා හත පහටේ නිවිට්ටෝ. හත පහටේ නිවිට්ටෝ කියන එකේ තේරුම මොකද්ද බලන්න. ඒ තමයි නැසීම් පහරදීම් ආදී නියුතු වූයේ. නසන එකෙත් පහර දෙන එකෙත් නියුක්ත වෙනවා. සමහර කණ්ඩායම් ඉන්නවනේ ඒවටම යෙදිලා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන මුදල් කුට්ටියක් බාර දුන්නාම ඒ වැඩේ කරලා දෙනවා. මිනිස්සුන්ට ගහන්න ඕන නම් අතපය කඩලා දෙන්න ඕන නම් ඒකට වෙනම ගාණක්. මරන්න ඕන නම් වෙනම ගාණක්. පොඩි දෙයක් කරලා බය ගන්නන පහරක් දෙකක් දීලා බය ගන්නන්න ඕන නම් ඒක වෙනම ගාණක්. ඒ අය ඒ වගේම නියුතු වෙලා ඉන්නවා. සමහරු සත්තු මරනවා. දැන් ඔබ දැක්කද අර ඉන්දියාවේ විශේෂයෙන් අර නේපාල ප්‍රදේශයේ අර විශාල සත්ව ඝාතනයක් සිදු කරලා ලක්ෂ ගානක ඒ මරන්න වෙනම මිනිස්සු ඉන්නවා. අත්වල ලේ තවරගත්තු. ඒ මිනිස්සුන්ට මුදල් බාර දුන්නාම ඒ මිනිස්සු මරලා දෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේක ප්‍රාණඝාතය. මේවා වැරදි කර්මාන්ත. වැරදි කායික ක්‍රියා. හත පහටේ නිවිට්ටෝ කිව්වා මේවට. නැසීම් පාරදීම් ආදී යෙදිලා ඉන්නවා නම්. ඊළඟට අදයාපන්නෝ සබ්බපාන භූතේසු. ආයෙත් පේන්නේ නැතුව ගියාද? චුට්ටක් අයින් වෙන්න. අදයාපන්නෝ සබ්බපාන භූතේසු. ඒකේ තේරුම මොකද්ද? අදයාපන්නෝ කියන්නේ දයාවක් නැතිව ඉන්නවා. කවුරු කෙරේද? සියලුම උපන්න හටගත්තු ප්‍රාණීන් කෙරෙහි. සියලු හටගත් සතුන් කෙරෙහි සියලු සව් සතුන් කෙරෙහි කියන්නකෝ දයාවකින් තොරව ඉන්නවා. මේකත් මේ ප්‍රාණඝාතයේ ලක්ෂණය. එලට ඒ දයාවක් ඇති වෙන්නේ නැහැ. අනුකම්පාවක් දයාවක් හිතේ නැහැ. එයාලා මේ නැසීම් පහර දීම් වල නියුතු වෙලා ලේ තැවරිච්ච අතින් මිනිස්සු මරමින් ඉන්නවා. මරමින් කොටමින් මේවා කරමින් ඉන්නවා. එතකොට ඔන්නෝකට තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ මොකක් කියලාද? ප්‍රාණඝාතය කියලා. පැහැදිලිද? ඉතින් ආයෙ කියන්න කාලය මදි. ඊගාවට අපි කතා කරමු අදින්නා දානං කියන්නේ මොකද්ද? අදින්නා දානං කියලා කියන්නේ පින්වතුනේ ඔබ දන්නවා මොකද්ද? හොරකම් කිරීම. මොකද්ද හොරකම කියලා අපි තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හොරකම පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඒක සම්මත සාමාන්‍ය ගිහි ජීවිතයකට අදාළ හොරකමයි මෙතන කතා කරන්නේ. අපි කතා බස් කරලා බලමු මේක. අදින්නාදායි හෝති යන්තස්ස න යන්තං පරස්ස පරචිත්තූපකරණං ගාමගතං වා අරඤ්‍යගතං වා තං අදින්නම් තෙය්‍ය සංකාතං ආදාතා හෝති. බලන්න ලස්සන විග්‍රහයක් තියෙන්නේ. අදින්නාදායි හෝති යන්තං පරස්ස පරචිත්තූපකරණං ගාමගතං වා අරඤ්‍යගතං වා තං අදින්නම් තෙය්‍ය සංකාතං ආදාතා හෝති. එතකොට මේක තේරුම් කරගන්නේ නැතුව අපි හොරකම කියන්නේ මොකද්ද කියලා අපි අර්ථකථන කරගන්න ගියොත් ලොකු වැරැද්දක් කරගන්න වෙනවා.
ඒ නිසා පින්වතුනි ඒ වැරදි දේවල් වලට යොමු වෙනවා වෙනුවට බුද්ධ දේශනාවෙන් මේ ටික ඉගෙන ගන්න එක ගොඩාක් වටිනවා කියලා මට දැනුණ නිසා තමයි මේ යුගයේට හුඟා දෙනෙක් අතර බුද්ධ දේශනා දැනුවත්කම නැහැ. ඒ නිසා කවුරු හරි කියන දේවල් වලට අනුව ඒ අදහස් ඇති කරගෙන ශික්ෂාපද විස්තර කරගන්නවා. ඉතින් සසරේ අනාථ වෙනවා. සනාතන රැකවරණේ නැති වෙලා යනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ සනාතා භික්කවේ විහෙරතමා අනාතා කියලා. අනාථ වෙන්න එපා කියලා. අපි අනාථ වෙලා ඉඳගෙන අපි බුද්ධ ආගමේ කියනවා. ඒ බුද්ධ ආගමේ ඉඳගෙන අපි කියනවා අපි බුද්ධ ආගමේ හින්දා අපිට රැකවරණේ කෝ නෑනේ කියනවා. ඉතින් අද මේ ලංකාද්වීපයේට ලෝකේ ගොඩාක් දෙනෙකුට වෙලා තියෙන දේ මොකද්ද? බොරු වචනවලට බුද්ධ ආගමේ කිව්වට බුද්ධ ආගමට යන්න බෑ. ඒ නිසා හරියට මේක දැනගමු, ඉගෙන ගමු. අපි යමු. ඉතින් ඔබට මම ආරාධනා කරන්නේ මොකක්කටද? නිතරම සිහිපත් කරන්නේ අපේ YouTube channel එක subscribe කරගන්න. දහම් සේවන සඳහන් නිකේතනය bell icon එක click කරගන්න, all tab එක click කරගන්න. අපි වෙන එක සාකච්ඡාවකට ඔබ යොමු වෙන්න පුළුවන්. ඔබට කමෙන්ට් තීරුවට මේ පහලින් තියෙන කමෙන්ට් තීරුවට අදහස් එකතු කරන්න. ඒ වගේම ඔබට පුළුවන්කම තියෙනවා ඒ පහල කමෙන්ට් තීරුවේ දක්වන අදහසට අපි පිළිතුරක් එකතු කරාම ඔබේ බෙල් අයිකන් එක ළඟ ඒ පිළිතුර ඔබට දැක ගන්න ලැබෙනවා. ඒ ඒද අපහැදිලි නම් ආයෙමත් යොමු කළ හැකියි ඔබට. ඒ වගේම ඊට වඩා අදහසක් ඔබට තියෙනවා නම් ඒකත් කියන්න පුළුවන්. අපි එකතු වෙලා හොඳ දහම් කතිකාවතකට යමු කියන තැනින් තමයි මම මේ කැපකිරීම කරන්නේ. ඉතින් ඒ නිසා අපි මේ උතුම් පොහෝ දවසේ වටිනාම දේශනාවක් එක්කලා මේ එකතු වෙන්න ඉන්නේ කියලා කල්පනා කරගෙන අපි යමු අපේ දේශනාවට. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අදින්නා දානං කියන එකේ විස්තර කිරීම මෙහෙම වචනෙන් වචනේ පැහැදිලි කරලා. පළවෙනි එක මොකද්ද? අදින්නා දායි හෝති. එයා සොරකම් කරන්නේ මෙන්න මේ විදිහට කියනවා. සොරකම් කරන කෙනෙක් වෙනවලු. කොහොමද? යන්තං පරස්ස. යාන්තං නෙවෙයි මේ කියන්නේ, යන්තං වචන දෙකක්. පරස්ස. ඒ කියන්නේ මොකද්ද යන්තං පරස්ස කියන්නේ? ගල්ප ගණ්ඩරන් එපා සිංහලට අදහස් වගේ මේවා යාන්තං පරහක් නැතුව කියලා වගේ වචන හදාගන්න එපා. අනේ හරියට එහෙම දැන් කරගන්න කට්ටියක් වෙහි වෙලා. ඒ කියන්නේ මේ පාලි වචන නිකන් සිංහල විදිහට තේරුම් අරගෙන සිංහලෙන් අර්ථ ගලප ගන්නවා ඒවට. යං කියන්නේ පාලි වචනයක්, තං කියන්නේ පාලි වචනයක්, පරස්ස කියන්නේ පාලි වචනයක්. පාලි වල තේරුම් හරහා ගිහිල්ලා මේක තේරුම් ගන්නවා මිසක යාන්තම් පරහක් නැතුව කියලා හදාගන්න එපා. ඉස්සරහට එහෙම කියයි මේවට. ඒ දැන් මේ යන රටාවට එහෙම කියවිගෙන යන කාලයක් උදා වෙලා. යන්තං පරස්ස කියලා කියන්නේ අනුන්ගේ යමක් වේද. පරස්ස කියන්නේ අනුන්ගේ. තං කියන්නේ ඒක ගැලපෙන්න දාපු පදයක්. ඒ අනුන්ගේ යමක් කියන එකට තමයි යම් කියන්නේ. අනුන්ගේ වූ යමක් වේද. පරචිත්තූපකරණං. මොකද්ද පරචිත්තූපකරණං කියන්නේ? ඒ කියන්නේ අනුන් සතු වස්තු උපකරණ ආදිය වේද. අපිට අයිති නැති අන්‍යයන්ට අයිති වස්තු වෙන්න පුළුවන්, උපකරණ ආදිය වෙන්න පුළුවන්. ඒකට කියනවා පරචිත්තූපකරණ. යමක් අනුන්ගේද, අනුන් සතු වස්තුවක් උපකරණයක් ආදියක් වෙනවද? මේන්න මේවා ගැන කියන්නේ. මේවා අපිට අයිති නැති වෙන්න ඕනේ. එහෙම ඒවා මොකද කරන්නේ? ගාමගතංවා. ගමේ තියෙනවා වෙන්න පුළුවන්. අපි මේ වාසය කරන ගම්පියසේ ඒක තියෙන්න පුළුවන්. හැබැයි අපිට අයිති නෑ. අයිතිකාරයෙක් ඉන්නවා. ගමේ ඇති දෙයක් වෙන්න පුළුවන් මේක. පැලයක්, ගහක් කොළක් වෙන්න පුළුවන්.
ඊළඟට ගාම ගතංවා කිව්වහම එහෙම. ඊගාවට අරඤ්ඤේවා. ඒක කියනවා මේකෙදි අරඤ්ඤ ගතංවා. ඒ කියන්නේ ආරණ්‍ය කියලා කියන්නේ කැලේට. කැලේක තියනවා වෙන්න පුළුවන්. ආන් එහෙම තියෙන එකක් මොකද කරන්නේ? මෙයා තං අදින්නම් එය අදින්නම් කියලා කියන්නේ ඇදගෙන එනවා. එහෙමද? ඒක ඇදගෙන එනවා. ඉතින් මේ අදින්නම් කියන එක සිංහලෙන්නේ ඔය තේරුම් ගත්ත එතකොට මේක පාලි වචනයක්. අදින්නම් කියලා කියන්නේ දුන්නේ නැති දෙයක් Tamanට. යමක් කියන එක තමයි තං කියන්නේ. හැබැයි ඒක Tamanට දුන්නේ නැති දෙයක්, නොදුන්නා වූ දෙයක් වේද. තං අදින්නම්. ඒ වගේම Tamanට කියලා අයිතියක් දීලා නැහැ ඒකේ. ඒ වගේම පින්වතුනේ ඒක ඊගාවට කියන්න තියෙනවා වචනයක් මොකද්ද? තෙය්‍ය සංකාතං. තෙය්‍ය සංකාතං කියලා කියන්නේ තෙය්‍ය කියන්නේ හොරකමකට. හොර කියන අදහසට තමයි තෙය්‍ය කියන්නේ. තෙය්‍ය සංකාතං කියලා කියන්නේ හොරකමක් යයි ගණයට එකතු වෙනවා. සංඛ්‍යාත කියලා කියනකොට අපි කියන්නේ ඒ ගණයට එකතු වෙන දේවල් වලට. තෙය්‍ය සංඛ්‍යාත කියලා කියන්නේ හොරකමක් යයි සම්මතයට යන්නා වූ දෙයක්. හොරකම් ගණයට අයිති වෙන දෙයක් කියන එක. එහෙම දෙයක ආදාතා හෝති. එහෙම දෙයක් මොකද කරන්නේ? ගන්නවලු මෙයා. Tamanට අයිති කර ගන්නවලු. ඒක Tamanට කියලා ගන්නවා. එහෙනම් එතන හොරකම තියෙනවා. මේක ලස්සනට අර පරාභව සූත්‍රයේ දේශනා කරනවා. මට ඒකේ මතක හැටියට කියන්නම්කෝ. මෙහෙම තියෙනවා ඔබට අහලා මතකද බලන්න. ගාමේ වායද්දි වාරඤ්ඤේ යං පරේ සංමමායිතං තේයාදින්නම් ආදියති තංජඤ්ඤා වසලෝයිති. ගමක හෝ අන අරණි තිබෙනා යමක් වෙද හිමි කරුද සිටිනා නොදුන්නේය සොර කම්ද කරනා කිනා දත යුතු වසල ලෙසිනා. පැහැදිලිද පින්වතුනි? දෙයක් ගමක තියෙනවා වෙන්න පුළුවන්. කැලේ මැද්දේ තිබිච්ච දෙයක් වෙන්න පුළුවන්. කවුරු හරි එකට අයිතිකාරයෙක් ඉන්නවා. අයිතිකාරයෙක් නැත්නම් ඒක රජයට අයිතියි. එතකොට රජය ඒකේ අයිතිකාරයා. එහෙම තැනකින් අපි යමක් ගන්නවා නම් හොර හිතින්, ඒ හොර හිතින් ගන්නවා නම් තෙයාදින්නම් ආදියති. නොදුන්නා වූ ඒ දේ අපි ගන්නවා නම් හොර හිතින් ඒක දැනගන්න කියනවා වසල ධර්මයක්. ඒක හොරකම. ඒක මිත්‍යා කම්මන්තයක්. පැහැදිලිද? ඒක නිසා මේ මිත්‍යා කර්මාන්ත වලින් අපි බැහැර වෙන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. මේක තමයි හොරකම පිළිබඳ මතය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා තවත් ශික්ෂාපදයක්. නැත්තම් තවත් වැරදි අදහසක්. වැරදි කාම මිත්‍යාචාරෝ. කාමේසු මිච්ඡාචාරෝ. වැරදි කාම මිත්‍යාචාරය කියලා ගන්න. මිච්ඡාචාරෝ කියන්නේ වැරදි හැසිරීම. මොනවටද? කාමේසු. කාමයන් කෙරෙහි. කාමේසු කියලා කියන්නේ සප්තමී විභක්තියෙන් වර්ණගිලා තියෙන්නේ. ඒවා ඉතින් ඔබට සේරම තේරුම් ගන්න බෑ. කාමයන් කෙරෙහි මිච්ඡාචාරෝ වැරදි සහගත ලෙස හැසිරීම.
වැරදි කාම සේවනය කියලා කියනවා. ඉතින් මේ අය වැරදි කාම සේවනයේ යෙදෙනවලු කොහොමද? මේක පෙන්නනවා මේ. කාමේසු මිච්ඡාචාරී හෝති. කාමේ වරදවා හැසිරෙන්නේ වෙයි. ඒ කියන්නේ වැරදි කාම සේවය දෙන්නේ ඉඳලා. කොහොමද? යාතා මාතුරක්කිතා. යා කියලා කියන්නේ යම් වූ. තා කියන්නේ තැනැත්තියක්. කියනක ඒ ස්ත්‍රීලිංග පද එක්කලා වර්ණගන ඒ අර්ථය සම්පූර්ණ කරන්න යෙදෙන පදයක්. යාතා මාතුරක්කිතා. ඒකේ අදහස මෙහෙම ගලප ගන්න. කොහොමද? යම් වූ අම්මා විසින් රකින්න තැනැත්තියක් වෙනවද? ඉන්නවද? යම් වූ මව් විසින් රකින්න තැනැත්තියක් වේද? ඒ අදහස තමයි යාතා මාතුරක්කිතා කියලා කියන්නේ. දැන් මෙතනත් අර මම මුලින්ම කතා කරපු දේ තියෙනවා. මේ යාතා කියන එක මෙතනින් එහාට විග්‍රහ කරන සියලු වචන වලට තියෙනවා. ඒක දේශනාවේ එහෙම දාලා නැහැ. නමුත් මම ඔබට පැහැදිලි කරන්න ඕන නිසා මේ විදිහට යෙදුවා. ඊට පස්සේ වචනේ ඉඳලා තියෙන්නේ පිතුරක්කිතා කියලා. නමුත් මම මේක මුලට යොදලා පෙන්නනවා ඔබට මේ. යාතා කියන එක ඒව සියල්ලට අයිති. යාතා පිතුරක්කිතා. නැත්තම් තියෙන්නේ යාතා මාතුරක්කිතා පිතුරක්කිතා එහෙම තියෙන්නේ. මේකේ යාතා පිතුරක්කිතා කියලා කියන්නේ යම් ඌ කෙනෙක් තැනැත්තියක් ගැන කතා කරන්නේ. ඇය පියා විසින් රකින්න තැනැත්තියක්. ඒ නිසා යම් ඌ පියා විසින් රකින්න තැනැත්තියක් වේද? ඊළඟට තියෙනවා යාතා මාතා පිතුරක්කිතා. යම් තැනැත්තියක් ගැන කතා කරනවා. ඇය රකින්නේ කවුද? යම් වූ මව්පියන් දෙපළ විසින්ම රකින්නේ. ඒ තැනැත්තිය. ඒ නිසා යම් වූ මව්පියන් දෙපළ විසින්ම රකින්නා වූ තැනැත්තියක් වේද? දැන් 4 දෙනෙක් ගැන කීවා. ද? අනේ 3 දෙනෙක් ගැන කීවනේ. අම්මා රකින්න, තාත්තා රකින්න, අම්මා තාත්තා දෙන්න විසින්ම රකින්න තැනැත්තියක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ අම්මා රකින්න කියලා කියන්නේ තාත්තා නෑ ඇයට. මිය ගිහිල්ලා හරි මොකක් හරි වියෝවක් වෙලා. ඒ නිසා අම්මා විසින් රකින්නවා. ඊළඟට තාත්තා විසින් රකින්නවා කියන්නේ අම්මා නෑ. මිය ගිහින් හරි මොකක් හරි වියෝවක් වෙලා. ඒකට අම්මා තාත්තා දෙන්නම ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේ තැනැත්තියක් ගැන කතා කරනවා. ඊළඟට අම්මත් නෑ තාත්තත් නෑ. ඇයව රකින්නේ කවුද? යාතා බාතුරක්කිතා. ඇය සහෝදරයා විසින් තමයි රකින්නේ. සහෝදරයා විසින් රකින්න කිව්වහම වැඩිමල් සහෝදරයා වෙන්න පුළුවන්, බාල සහෝදරයා වෙන්න පුළුවන්. සහෝදරයා විසින් ආරක්ෂා කරන්නේ ඇය. ඊළඟට එහෙමත් නැත්තම් ඉන්න පුළුවන් යාතා බගිනි රක්කිතා. ඇයට සහෝදරයෙකුත් නෑ රකින්න. සමහරට ඇයව රකින්නේ කවුද? ඇයගේම සහෝදරියක් විසින්, වැඩිමහල් සහෝදරියක් විසින් රකින්නවා වෙන්න පුළුවන්. එක්ක ටිකක් මේ වැඩිහිටි කෙනෙක් ඉන්නවා, බාල සහෝදරිය යම් ස්ථාවරත්වයක ඉන්න නිසා බාල සහෝදරිය ළඟ ඉන්නවා, බාල සහෝදරිය විසින් ඇයව රකින්නවා වෙන්න පුළුවන්. ඒකට කියනවා යාතා බගිනි රක්කිතා. මෙතන තියෙන්නේ රක්කිතා කියලා නෙවෙයි ඈ, වචන අකුරු දෙක බැඳිලා තියෙන නිසා රක්කිතා කියලා શબ્ද වෙන්නේ. ඊළඟට තව තියෙනවා මේක විස්තර කරලා. ඒ තමයි යාතා ඥාති රක්කිතා. ඇයට තමන්ගේ කියලා දෙමාපියන් නැහැ, සහෝදර සහෝදරියෝ නැහැ. හැබැයි වෙනත් වූ ඥාතින් ඉන්නවා. ආන්ගේ ඥාතින් යටතේ මේ ඉන්නේ. ඒ නිසා යම් වූ තැනැත්තියක් ඉන්නවා ඥාතීන් විසින් රකින්න තැනැත්තියක්. ඇය ගැන මේ කියන්නේ. ඊළඟට එහෙමත් නැත්තම් කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් ඥාතීනුත් නැහැ. යාතා ධම්ම රක්කිතා. ධර්මයේ විසින් ඇයව රකින්නවා. ඇය හොඳ ධර්මතාවයක පිහිටලා, දහම් ගුණයක පිහිටලා ධර්මයේ ආරක්ෂා කරන තැනැත්තියක් වශයෙන්, සීලවන්ත උත්තමාවියක් වශයෙන් තනියම හුදෙකලාව ඉන්නවා වෙන්න පුළුවන් කියන්නේ. එහෙම නැත්නම් ආරාමයක සිටින මෑණියන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. මෑණින් වහන්සේ නමක්.
එතකොට ඒ වගේ තැනකදී ධර්මයේ විසින් ඇයව රකින්නේ. ස්වාමියෙක් නැහැ, දරුවෙක් නැහැ, දෙමාපියෙක් නැහැ. ඒ කවුරුත් අයින් කරලා තමයි ඇය ඇවිල්ලා ඉන්නේ. ඒ ධර්මයේ විසින් රැකිනවා. ඒ වගේම තව සමහර අය ඉන්න පුළුවන් යාතා සස්සාමිකා. සස්සාමිකා කියලා කිව්වහම ඔබට තේරෙනවා ස්වාමියා ඉන්නවා ඇයට. ඒ ස්වාමියා යටතේ තමයි ඇය ජීවත් වෙන්නේ, රැකෙන්නේ. ඒ නිසා යම් වූ ස්වාමියා යටතේ සිටින තැනැත්තියක් වේද. ඊළඟට තව ඉන්නවා යාතා සපරිදණ්ඩා. සමහර කාන්තාවෝ ඉන්නවා ඔය කාටවත් රකින්න වෙන්නේ නැහැ. මොකක් හරි වැරද්දක් කරලා සිරබාරයට අරගෙන දඬුවමක් නියම කරපු අය ඉන්නවා. තේරුණාද කියන එක? සමහර අය ඉන්නවා සිරමැදිරි තුල කාන්තාවෝ. ආන්ගේ සිරමැදිරි තුල ඉන්න කාන්තාවෝ රැකෙන්නේ ඒ රාජ්‍යමය ඒ ආයතනයන් යටතේ. ඒ අය දඬුවමකට ලක් වෙලා ඉන්නේ. අන්නේ දඬුවමකට ලක් වුණා වූ තැනැත්තියක් වේද? පැහැදිලිද? දඬුවමකට යටත් වී සිටින්නා වූ තැනැත්තියක් වේද? ඇය හෝ. එහෙමත් නැත්තම් තව ඉන්න පුළුවන් කෙනෙක් තැනැත්තියක් විස්තර කරනවා මෙහෙම යාතා ඇය අන්තමසෝ මාලාගුල පරික්කිතාපි. මොකද්ද කියන්නේ? යාතා ඇය යම් තැනැත්තියක් ඉන්නවද අන්තමසෝ මාලාගුල පරික්කිතාපි. අඩුම තරමෙන් ඇය කවුරු හරි විසින් මල් මාලයක් පළඳවලා හරි ඇයත් එක්ක givisුමක් ඇති කරගෙන තියෙනවා අනාගතයේ හරි ඒ අය විවාහ වෙනවා කියලා. ඒකට තමයි කියන්නේ අඩුම තරමින් මල් මාලාවක් පළඳවලා හරි ඇය තමන්ගේ කරගෙන ඉන්නවා නම් කවුරු හරි givisුමකින් ඒ බඳු තැනැත්තියක් සමග හෝ මේ කියපු කාන්තාව කවුරු හරි එක්කලා යම් කිසි කෙනෙක් තථා රූපාසු චරිත්තා ආපජ්ජිතා හෝති. තථා රූපාසු කියලා කියන්නේ අන්න ඉබඳු ආකාරයේ කාන්තාවන් කවුරු හරි සමග. ඔය එච්චර විස්තර අපි ආකාරයේ කීපයක් ආකාරයකට විස්තර කරන්නේ කාන්තාව. ඉබඳු ආකාරයේ කාන්තාවක් ඒ අයගෙන් එක්කෙනෙක් කවුරු හරි කෙනෙක් එක්ක කාන්තාවක් සමග වැරදි හැසිරීමක් අනාචාරයේ හැසිරීමක් සිද්ධ වෙනවද? අන්න ඒකට තමයි කියන්නේ කාමේසු මිච්ඡාචාරෝ කියලා. පැහැදිලිද පින්වතුනි? ඒක තමයි කාම මිත්‍යාචාරය කියන්නේ. ඊට එහා අර්ථකතන මේ බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැහැ කියලා පැහැදිලි. එතකොට ඒකේ මූලික මට්ටමේදී මේ ටික ඉස්සරලා හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මේවායින් වැළකෙන්න කටයුතු කර යුතුයි. මොකද මේවා මිච්ඡා වාචා. එතකොට මේ මිච්ඡා වාචා වලින් දුරු වෙලා සම්මා වාචා උපදවන්න අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා පින්වතුනි දැන් අපි ගොඩාක් කාලය ගත කළා. මම ඔබට ආරාධනා කරනවා මෙහිදී අපේ channel එක subscribe කරගෙන bell icon click කරගෙන සිටින්න. මේ දේශනාවන් අහන ඔබට තියෙන අදහස් සියල්ලක්ම විවේචන මේ දේශනාවට යටින් කමෙන්ට් අතරට එකතු කරමු. එහෙම එකතු කරාම අපිට හොඳ සාකච්ඡාවක් ඒක තුලින් විවෘත වෙයි. ඒ සාකච්ඡාවට මා ඔබට දක්වන අදහස් ටික ඔබ bell icon එක click කරලා තිබුණාම all tab එක click කරලා තිබුණාම මම දාන හැම දෙයක්ම අදහසක්ම ඔබගේ bell icon එක ළඟට එනවා. ඒ විතරක් නෙමෙයි මේ දේශනාවට මම වෙන කෙනෙකුට පිළිතුරු දුන්නත් ඒ පිළිතුරත් ඔබට එනවා. එතකොට ඇත්තටම හොඳ ධර්ම සාකච්ඡාවක් සිද්ධ වෙනවා. ඒ නිසා අපිට දැන් මේ යුගයේ තියෙන්නේ ධහමින් ගැලවෙන විදියක් හොයන්න. අනිත් ගැලවෙන්න හොයපු හැම ක්‍රමයකින්ම දැන් අපි හැමෝම අසරණ වෙච්ච යුගයක්. ඒ නිසා පින්වතුනේ මම ඔබට ආරාධනා කරන්නේ බොහෝම කාරුණිකව තමන්ගේ මේ අවස්ථාව මගේ අරගන්න එපා පින්වතුනේ. අපිට තියෙන මේ උතුම් ලාභය නැති කරගන්න එපා පින්වතුනේ. උතුම් මනුසත් භාවය ලබාගත් අප උත්තරීතර ශ්‍රී සද්ධර්මයේ ලැබෙන අප
තවත් මැලි වෙලා අලස වෙලා කම්මැලි වෙලා විනෝදයට බර වෙලා ආස්වාදයන් හොයලා ගිහිල්ලා අසරණ වෙන්න එපා. එහෙම විච්චි මේ සමාජය අද පිරිහීමට විශාල වශයෙන් ලක් වෙලා. කරන දේ හරි හරි කියා හිතා හැම දෙයක්ම නිවැරදි කියලා හිතලා මට්ටමින් කරන්න අපිට බෑ. අපේ ශාස්ත්‍රූවරයෙක් අපිට ඉන්නවා. ඒ නිසා පින්වතුනි අපි යොමු වෙමු. අද දවසේ මේ කොටස මෙතනින් අවසන් කරනවා. විශේෂයෙන් අපේ ඊළඟ දේශනාව අද දවසේම සිදුවෙන මේ පොහොව දවසේ දෙවෙනි දේශනාව හැටියට මා මේ මිත්‍යාවා කම්මන්ත තුලින් බැහැර වෙච්ච අපිට සම්මා කම්මන්ත උපදවන ආකාරය ගැන සාකච්ඡාව රැගෙන යනවා. ඔබ ඒ සමගත් එකතු වෙන්න. ඉතින් අද මේ දේශනාවට පින්වර දායකත්වයේ සපයනු ලැබුවේ පින්වත් ශ්‍රියාලතා රයිගම් බණ්ඩාර මහත්මියටත් කේ.එම්. වසන්ත කුමාර මහත්මයාටත් ආශිර්වාද පතා ඒ උපන් දිනේට සෙත් පතලා ආශිර්වාද කරමින් අපි ප්‍රාර්ථනා කරන ඒගොල්ලන්ට සුබ වාසනාවන්ත උපන් දිනයක්ම වේවා. ඒ දෙදෙනාගේම උපන් දිනයන් සුබ වාසනාවන්ත උපන් දිනයන්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ දෙපළට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම ලබන්න මේ පාරමී ධර්මයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා එකතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපවත් ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරන සියලු දෙවි බඹුන්ටත් මේ පින් අනුමෝදනා කරනවා. ඒ දෙවි බඹුන්ද සපවත් වේවා, සුවපත් වේවා, සාන්ත නිවනින්ම සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ශ්‍රියාලතා මහත්මියගේ මියගිය ආදරණීය දෙමාපියන් දෙදෙනා ඒ ආදරණීය පියතුමත් මෑණියනුත් බොහොම දැහැමි දිවි පෙවෙතක් ගතකොට මේ අයට බොහොම හොඳ ධර්මානුකූල මඟ පෙන්වීමක් කරපු පිරිසක්. විහාරස්ථාන ගොඩනංවමින් ඒ විහාරස්ථානවල වැඩ වාසය කරන ගෞරවනීය ස්වාමින් වහන්සේලා පසුපස යමින් හැකි හැම දෙයක්ම උපස්ථාන කරමින් පින් කරගත්තු දෙපළක්. නමුත් මේ තරම් ගැඹුරට ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාව යට තිබුණේ නෑ ඒ කාලේදී. එනිසා අපි යට ප්‍රාර්ථනා කරනවා කොතනක හිටියත් මේ උතුම් ධර්ම ශ්‍රවණය තුලින් ලැබෙන පිණින් ඔබ දෙපළට උතුම් ධර්ම අවබෝධයම සැලසේවා කියලා. ඒ වගේම වසන්ත මහත්මයාගේත් මියගිය පියාණන් ඇතුළු සියලු ඥාති වර්ගයාටත් ඒ වගේම ශ්‍රියාලතා මහත්මියගේත් සියලු ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදනා කරමු. ඒ අයත් සැපවත් වේවා, සුවපත් වේවා, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය මෙපින් බලෙන් අත්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන් සුජීවත්ව සිටින වසන්ත මහත්මයාගේ ආදරණීය මව්තුමිය, ඒ වගේම දුව පුතා ලේලිය බෑනා මිනිපිරියන් දෙදෙනා ඇතුළු දෙපාර්ශවයේම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදනා වේවා. ඒ අය සැපවත් වේවා, සුවපත් වේවා. ඒ වගේම පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු මේ ධර්ම සංසදවලට එකතු වෙලා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ධර්මයේ ප්‍රගුණ කරන්නා වූ සියලුම සමාජික පිරිසට උතුම් වූ නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන අතර ඒ හැමතෙම වහවහ උතුම් ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා එකතු කරනවා. ඉතින් එහෙමනම් අපි ප්‍රාර්ථනා කර පරිදි මේ පින් අනුමෝදනාවන් තුලින් විශේෂයෙන් ශ්‍රියාලතා මහත්මියගේ දෙමාපියන් ඥාතීන් ඇතුළු වසන්ත මහත්මයාගේ පියාණන් ඇතුළු ඥාතීන්ටත් මේ පරලෝකීය අයට වගේම සුජීවත්ව සිටින හැම දිනාටමත් ඒ දෙදෙනාටත් මෙපින් බලෙන් උතුම් වූ නිර්වාණ සෝයමත්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා එකතු කරනවා. ඉතින් එහෙමනම් අද දවසේ මේ උතුම් ධර්ම දාණයට එකතු පාදා වුණා ඔබ හැම දිනාටත් ලංකාවාසී ලෝකවාසී සියලුම දිනාටත් වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නම මේ පින්පෙත් හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියමු. හැම දිනාටම තෙරුවන් සරණයි.
ඉත්තිපිසෝ භගවාරං සම්මා සම්බුද්දස්ස